ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ 11 ශ්‍රේණිය සඳහා 3 වන ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්නයෙන් පටන් අරගෙන අපි සාකච්ඡා කරමු. රුපියල් 8000ක් ණයට දුන් ණයෙකුට වසරකට ලැබෙන සුළු පොලිය රුපියල් 1200ක් නම් ඔහු අය කර ඇති වාර්ෂික සුළු පොලිය අනුපාතිකය තමයි අපෙන් අහන්නේ මෙතන. උඩ අපි කොහොමද මේක හදන්නේ? රුපියල් 1200ක් නේ සුළු පොලිය. 1200 බෙදීම ණයට ගත්ත මුදල රුපියල් 8000යි. මේ භාගය ලියා ගන්නවා ඉස්සෙල්ලා. ඒක ප්‍රතිශතයක් කරන්න 100ට 100ෙන් අපි ගුණ කරන්න ඕන. බිංදු දෙකට බිංදු දෙකක් කැපුණා. බිංදුවට බිංදුවක් කපන්න පුළුවන්. 4 වරක් 2යි 4 වරක් 3යි. දෙවරක් 1යි දෙවරක් 5යි. 5 වරක් 3 15යි. 100ට 15ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් මෙතන. දෙවෙනි ප්‍රශ්නේ ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. දර්ශකාකාරයෙන් ප්‍රකාශනය දීලා තියෙනවා 2 සමානයි 10 පාදයට 0.3යි 0.1යි බිංදුව කියලා. කොහොමද අපි මේක ලඝු ආකාරයට හරවන්නේ? ලඝු පාදය වෙන්නේ මෙතන 10 පාදය වෙනවා. ලඝු 10 පාදයට සංඛ්‍යාව බලලා තියෙන්නේ 2. ලඝු 10 පාදයට 2 සමානයි. ලඝු ගණකේ තමයි මේක. මේක ලියන්න පුළුවන් 0.3යි 0.1යි බිංදුව. තුන්වෙනි ප්‍රශ්නේ විජීය භාග දෙකක් එකතු කරන්න දීලා තියෙන්නේ. 1 යට x ධන 3 යට 2x. මේක මම පොදු හරය ගන්නවා 2x කියලා. එතකොට අපිට මේක වෙනස් කරන්න දෙයක් නෑ. පළවෙනි භාගෙ විතරයි ගුණ කරන්න තියෙන්නේ 2කින්. දෙවරක් x කියන්නේ 2x දෙවරක් 1 2. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒකම එනවා. එතකොට මේකේ උත්තරේ එනවා 5 බෙදීම 2යි x කියලා. හතරවෙනි ප්‍රශ්නේ කරමු. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය කෝකෝපා අවස්ථාව යටතේ අංග සම වේ නම් එහි x යගය සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. මෙතන පළවෙනි ත්‍රිකෝණේ කෝණ දෙකක් ගන්නවා. ඉතුරු කෝණෙ මම A කියලා ගන්නම් මෙතන. එතකොට A වලගේ හොයාගන්න පුළුවන්. A ධන 70 ධන 30 සමාන වෙන්නේ 180ට. මුළු ත්‍රිකෝණයක කෝණ තුනේ හැක්ක අභ්‍යන්තර කෝණ තුනේ හැක්ක 180 කියන එක තමයි දැනෙන්නේ. මෙතනින් එනවනේ 100ක් කියලා. A ධන 100 සමානයි 180යි. එහෙනම් A හොයාගන්න පුළුවන් 180ෙන් 100 අඩු කරලා. මෙතන A වල උත්තරේ 80යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් මේක දැන් අංග සමය කියන්නේ මොකක්ද? අංග සමය කියන්නේ ඒ අදාළ අනුරූප කෝණ තමයි සමාන වෙන්නේ. එතකොට මේකේ මෙතන අපි හොයාගත්ත කෝණයට අනුරූපව PQR ත්‍රිකෝණයේ තියෙන කෝණය තමයි x කියන්නේ. එහෙනම් x වල අගය එතන 80යි කියලා උත්තරේ ගන්න පුළුවන්. කෝණ දෙකක් සහ පාදයක්. හරි. x වලගේ 80යි කියලා උත්තරේ ගන්න පුළුවන්. එතන කෝකෝපා අවස්ථාවෙන් අංග සම වෙන නිසා. පස්වෙනි ප්‍රශ්නේ ලීටර් 1000ක ටැංකියක් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය මිනිත්තු 20ක් නම් ටැංකියට ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් වලින් දක්වන්න. මිනිත්තුවට ලීටර් නේ ඕනේ අපිට. එහෙනම් ලීටර් 1000 කෙලින්ම මිනිත්තු 20න් බෙදුවා නම් හරියට. ලීටර් 1000 බෙදන්න ඕන මිනිත්තු 20ෙන්. එතන 1000 20ෙන් බෙදද්දි බිංදුවට බිංදුවක් යනවා. 100 දෙකෙන් බෙදුනහම 50යි. එහෙනම් මිනිත්තුවට ලීටර් 50යි කියලා උත්තරේ ලියන්න පුළුවන්. මිනිත්තුවට ලීටර් 50යි.
6 වෙනි ප්‍රශ්නේ බීජීය ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා. ඒකේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න ඕනේ. 2a වර්ගය අනිත් එක තියෙන්නේ 8ab. 2a වර්ගය ලියන්න පුළුවන් 2 පළවෙනි බලය වැඩි කිරීම a වර්ගය. මෙතන 8 කියන්නේ 2 තුන්වෙනි බලය. 2 තුන්වෙනි බලය a වල පළවෙනි බලය b වල පළවෙනි බලය. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන් මේකේ විශාලතම බල දෙකේ විශාලතම බලය 3 a වර්ගයක් වෙනවා ඊළඟට b වල පළවෙනි බලය 8යි a වර්ගය b මේක තමයි අපිට මෙතනින් උත්තරේ එන්නේ 7 වෙනි එක රුපියල් 50000කට විකිණීමට මිල නියම කරනු ලබන රෙදි සෝදන යන්ත්‍රයක් සඳහා 15%ක වැට්පද ප්‍රතිශතයක් අය කරයි නම් මේ සඳහා ගෙවිය යුතු වැට්පද මුදල කොපමණද? අපි රුපියල් 50000 100න් 15න් ගුණ කරා නම් හරි. රුපියල් 50000 ගුණ කරනවා 100න් 15න්. බිංදු දෙකට බිංදු දෙකක් ගියා 15 වරක් 5 75යි. එහෙනම් රුපියල් 7500ක් කියලා අපේ උත්තරේ ලැබෙනවා මෙතන. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ පහත දී ඇති අගයන් අතුරින් මූල 50ෙහි පළමු සන්නිකර්ෂණය වන්නේ මූල 50. 50 කියන එකට ආසන්නම මේ පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 49. 49 වර්ගමූලය 7නේ. එහෙනම් 7ට වඩා 7ට කිට්ටු අගයක් වෙන්න ඕනේ 50 වර්ගමූලය. මෙතන 7.3 තියෙනවා 7.1 7.5 7.9 7.5 කොහොමත් එන්නේ නැහැ මෙතන. අපි 7.1 වර්ගය ගත්තොත් මෙතන එන්නේ 7.1 7.1 වැඩි කරොත් එනවා මෙතන 56.41 කියලා. එහෙනම් මේක තමයි එන්නේ මෙතන. අනිවාර්යෙන් උත්තරේ 7.1 කියලා අපිට තීරණය කරන්න පුළුවන්. මූල 50 අගය ආසන්න වශයෙන් සමානයි 7.1ට. මොකද ඊට වඩා 7.3 ගත්තොත් ඊට වඩා වැඩි අගයක් එනවා අනිවාර්යෙන්. ඊළඟට 9 වෙනි එක සිලින්ඩරයක වෘත්තාකාර මුහුණතේ පරිධිය සෙන්ටිමීටර් 22කි. එහි උස 10 සෙන්ටිමීටර් වේ නම් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2πr h වලින්. එහෙනම් ඒකට ආදේශ කරන්න පුළුවන් මෙතන. 2πr h ට ආදේශ කරනවා. 2πr දීලා තියෙනවා මෙතන 22 සෙන්ටිමීටර් කියලා. h වෙන්නේ මෙතන 10 සෙන්ටිමීටර්. එහෙනම් මේක ගුණ කරොත් එනවා 220යි වර්ග සෙන්ටිමීටර්. මේක තමයි උත්තරේ වෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා NA සමානයි 15යි NB 8යි NA ඡේදනයේ B දීලා තියෙනවා. NA මේලේ B තමයි අහන්නේ මෙතන. මේ සම්භාවිතාව සම්බන්ධ සමීකරණය මොකක්ද? සිද්ධි දෙකක සම්භාවිතාව සම්බන්ධව අපි දන්නවා. එහෙනම් අපිට සම්බන්ධතාවය ලියන්න පුළුවන්. A මේලේ B. සිද්ධි දෙකේ මේලේ අවයව ගන්න. ඊළඟට NA ධන NB වෙන NA ඡේදනය B. ඔය විදිහට අඩු කරලා ගන්න පුළුවන් මේක. මේකට ආදේශ කරොත් එනවා මෙතන NA කියන එක දීලා තියෙනවා 15. ධන NB කියන්නේ 8යි. ඍණ NA ඡේදනයේ B කියන්නේ 12යි. 15යි 8යි 23යි 23න් 12ක් ගියාම අපිට උත්තරේ එනවා 11ක් කියලා මෙතන. 11 වෙනි ප්‍රශ්නේ සාධක සොයන්න කියලා දීලා තියෙන වර්ගජ ප්‍රකාශනයක්. x වර්ගය ධන 9x ධන 20. එහෙම තියෙනවා. මේකේ මුල් පදේ සහ නියත පදේ වර්ග පදේ සහ නියත පදේ ගුණිතයක් අපි ඉස්සෙල්ලාම අරගන්නවා. එතකොට එනවා මෙතන 20x වර්ගය. මේක දැන් කඩා ගන්න ඕනේ මැද පදේ එන විදිහට. 20x වර්ගය කඩා ගන්න පුළුවන් මට 5x 4x කියලා. මේ දෙක එකතු කරොත් 9x හැදෙනවා. ධන 9x ගුණ කරාම ධන 20x වර්ගය හැදෙනවා. මේක අපි මෙතෙන්ට දානවා. මේ ධන 9x වෙනුවට. ධන 5x ධන 4x ධන 20. මෙතනින් එළියට ගන්න පුළුවන් x
x ධන 5ක් ඇතුළට එනවා දැන්. ධන මෙතනින් 4ක් එළියට ගන්න. ඇතුළට එනවා x ධන 5යි කියලා. මේකෙන් x ධන 5ක් එළියට ගන්නවා. එතකොට ඇතුළට එනවා x ධන 4. ඔය විදිහට අපිට මේකේ උත්තරය ගන්න පුළුවන්. ඊළඟ 12 වෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති තොරතුරු අනුව x ධන y සමානයි 180 නම් y සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. මම ඒක අඳින්නම්. සමාන්තර රාශියක් සම්බන්ධ ගැටලුවක්. සමාන්තර රාශියක් හන්දමේ අනුරූප සම්මුඛපාද සමානයි කියන. මෙතන 120ක් කියලා දීලා තියෙනවා. මේක x මෙතන y. දැන් අපිට කෙලින්ම මේකේ y x හොයාගන්න පුළුවන්. මේ සම්මුඛ කෝණ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන හන්ද x සමාන වෙනවා මෙතන 120. x සමාන 120. මේක හේතු ලියන්න අවශ්‍ය නැහැ පළවෙනි පේපර් එකේ හින්දා. එතකොට දැන් x දැන් y 180යි කියලා දීලා තියෙනවා. මේක සරල රේඛාවක් මත තියෙන කෝණ දෙකේ. ඒ හින්දා අනිවාර්යයෙන් මේක 180 වෙනවා. එතකොට y හොයාගන්න පුළුවන්. x දැන් y 180යි. මේ x වලදී මෙතනට දාන්න. 120 දාන y සමානයි 180. දැන් y සමානයි 180 ඍණ 120. මෙතන උත්තරේ එනවා 60යි කියලා. x වලදී වෙන්නේ 60. 11 වෙනි ප්‍රශ්නේ අපිට විසඳන්න කියලා දීලා තියෙන සරල සමීකරණයක්. 3 බෙදීම x මේක තියෙන්නේ. 3 යට x ඍණ 1 සමානයිද 2ට. මේක විසඳන්නේ කොහොමද? අපි මුලින්ම මේ ඍණ 1 නැති කරගන්න ඕන. ඍණ 1 නැති කරන්න නම් දෙපැත්තටම එකක් එකතු කරනවා මම මෙතන. 3 බෙදීම x ඍණ 1 ධන 1 සමානයි 2 ධන 1. මේ ඍණ 1ට ධන 1 කැපෙනවා. එතකොට එනවා 3 බෙදීම x සමානයි 2යි 1යි 3යි කියලා. දැන් මේකට හරස් ගුණිතයක් දාගන්න පුළුවන්. මම 3 ලියාගත්ත 3 යට 1 කියලා. දැන් හරස් ගුණිතයක් දාන්න යන්නේ. 3 වැඩි වෙනවා 1කින්. එතකොට 3ක් කියලා එනවා. මම මේක මේ පැත්තෙන් ලියන්න. x 3ෙන් ගුණ වුණාම 3x කියලා එනවා. 3x සමානයි 3යි. දැන් x හොයාගන්න දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන්. දෙපැත්ත මේ පැත්ත 3ෙන් බෙදුවොත් x එනවා. මේක 3ෙන් බෙදුවොත් 1යි කියලා උත්තරේ එනවා. මේ 12 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 14 වෙනි එක ABC ත්‍රිකෝණයේ ABC කෝණය සමානයි ACB කෝණය නම් මම ඒක උපසරහන ඇඳලා ඉන්නම්. ABC තමයි ත්‍රිකෝණය. ABC කෝණය කියන්නේ මේ කෝණය. ඒක සමානයිලු ACB කෝණයට. මෙතන කෝණයට. ඉතින් ඊට පස්සේ අහනවා AB හා AC. AB හා AC පාද අතර සම්බන්ධයක් ලියන්න. අපි දන්නවා ප්‍රමේයයක් සමද්විපාද ත්‍රිකෝණයක. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ දෙකට සම්මුඛ පාද මොකද වෙන්නේ සමානයි. එහෙනම් දැන් මේ කෝණ දෙක සමානයි නම් මේකට සම්මුඛව තියෙන මේ පාදය සහ මේ කෝණයට සම්මුඛව තියෙන මේ පාදය සමාන වෙනවා. ඒක අනිත් පැත්තට ගන්න පුළුවන්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වල සම්මුඛ කෝණ සමානයි කියලා ගන්න පුළුවන්. AB සමානයි AC වෙනවා. ඊළඟට 15 වෙනි එක බලන්න. බිංදුව 2 හා 2 6. බිංදුව 2 2 6. මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. සරල රේඛාවක අනුක්‍රමණය කියන්නේ කිසියම් ලක්ෂ දෙකක y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එහෙනම් මට ලියන්න හැකි y සමානයි මම මේ මෙතනින් ඉස්සෙල්ලම පටන් ගන්න 6න් 2 අඩු කරනවා මම 6 ඍණ 2 එතනින්ම ඊළඟට එන්නේ 2 ඍණ බිංදුව 6න් 2ක් අඩු කරාම 4යි 2කින් බිංදුව 2 එහෙනම් මෙතන උත්තරේ 2යි කියලා ගන්න පුළුවන් සෝරි මේක අනුක්‍රමණය m වෙනවා m සමානයි ඔය විදිහට ගන්න පුළුවන් 16 වෙනි ප්‍රශ්නේ
ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ BC විස්කම්භය වේ. මම ඔබ සටහන ඇඳලා ඉන්නම්. මෙහෙම දීලා තියෙන්නේ. මෙහෙම මෙතනින් ඕ දීලා තියෙනවා. BC විස්කම්භය මෙතන තමයි A තියෙන්නේ. මේ කෝණය x කියලා දීලා තියෙනවා. මෙතන අංශක 40යි. දැන් ඕ කේන්ද්‍රය වෘත්තයේ BC විස්කම්භය එහෙනම් BC මගින් මේකේ පරිධිය මත ආපාතනය වෙන කෝණය අනිවාර්යෙන් අංශක 90ක් වෙන්න ඕනේ. මෙතන අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තයක කෝණය කියලා කියන්නේ අපි. එතකොට දැන් x හොයාගන්න කොහොමද මේ පොඩි ත්‍රිකෝණයක කෝණවල අභ්‍යන්තර කෝණයක දාන්න පුළුවන්. ඒකට ලියන්න හැකි x ධන 90 ධන 40 සමානයි 180යි. x ධන 130 සමාන වෙන්නේ 180ට. x සමානයි 180න් 130ක් අඩු කරනවා. මෙතන 50ක් කියලා එන්නේ. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ. ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය 24 වර්ග සෙන්ටිමීටර නම් පරිමාණ තමයි අපෙන් අහන්නේ. මේක දිග දීලා තියෙනවා. හරස්කඩේ ඒකාකාර වූ ඝන වස්තුවක පරිමාණ කියන්නේ මොකක්ද? හරස්කඩ වර්ගඵලය මතාව දිග නැත්නම් උස. එතකොට මෙතන ගන්න පුළුවන් 24යි वर्ग सेंटीमीटर गुण करනවා අපි 10යි 10 सेंटीमीटर මෙතන එනවා 240ක් කියලා 240යි ඝන සෙන්ටිමීටර කියලා ලැබෙනවා 18 වෙනි එක දී ඇති තොරතුරු ඇසුරින් x හා y අගයන් හොයන්න තමයි තියෙන්නේ මම රූපසටහන අඳින්නනේ එහෙම දීලා තියෙන්නේ මෙතන x මේක y මේක අංශක 30යි 50යි 70යි ඔය විදිහට තියෙනවා. අපි මොකද්ද මේක ඉස්සෙල්ලාම හොයාගන්න ලේසි. x හොයාගන්න ලේසි. මේ පොඩි ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණයි කියලා දෙන්න. එතකොට කොහොමද දෙන්නේ මේක? x ධන 120 සමානයි 180යි කියලා එනවා. මෙතනින් එනවා x සමාන 180න් 120ක් අඩු කරාම 60ක් කියලා උත්තරේ ලැබෙනවා. දැන් x දන්නවනේ. දැන් y හොයාගන්න මෙහෙම හදන්න පුළුවන්. මේ ලොකු ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ දෙකේ ඓක්‍ය මොකද වෙන්නේ? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ ඓක්‍යයට සමාන වෙනවා. ඒක දාන්න පුළුවන් මෙතන. එහෙනම් y සමානයි 70 ධන 30 ධන 60. 70 ධන 30 ධන 60 කියලා ගන්න පුළුවන්. මෙතනින් 100ක් එනවා 100යි 60යි 160ක් කියලා උත්තරේ ලැබෙනවා. 19 වෙනි ප්‍රශ්නේ බලමු. අසමානතාවයක් දීලා තියෙනවා. මේ අසමානතාවය විසඳලා සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න තියෙනවා. 2x ඍණ 3 විශාලයි 5 කියලා දීලා තියෙනවා. දැන් මේකේ ඍණ 3 නැති කරන්න ඕනේ. එහෙනම් මම ධන 3ක් දෙපැත්තටම එකතු කරනවා. සංඛ්‍යා රේඛාවක දෙපැත්තටම මොකක් හරි සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. අඩු කරන්නත් පුළුවන්. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 2x ඍණ 3 ධන 3 විශාලයි 5 ධන 3 ඍණ 3 ධන 3 කැපෙනවා 2x විශාලයි 8යි කියලා එනවා. දැන් x හොයාගන්න නම් දෙකෙන් බෙදන්න ඕන. ධන සංඛ්‍යාවකින් බෙදන නිසා අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවකින් බෙදන්න තිබ්බොත් අසමානතාවයේ ලකුණ අනිත් පැත්ත හරවන්න ඕන. මෙතනින් එනවා x විශාලයි 4යි කියලා. මේක දැන් අපි ලකුණු කරමු. බිංදුව ඍණ 1 2 3 4 5 ඔයගෙදි තියෙන්නේ x විශාලයි 4 තියෙන හින්දා මම 4 තියෙන තැනින් බෝලයක් හඳලා ඒක පාට කරන්නේ නැහැ. අසමානතාවයේ විතරයි තියෙන්නේ. සමානතාවයේ තිබුණා නම් මේක පාට කරන්න ඕනේ. ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. 20 වෙනි එක
දෙවන මහලේ සිටින සචින්ට පාරේ නවතා ඇති මෝටර් රථයක් පෙනෙන්නේ අංශක 35ක අවරෝහණ කෝණයකින්. ඒ රූපේ ලකුණු කරන්න කියලා දීලා තියෙනවා. මොකද්ද අවරෝහණ කෝණය කියලා කියන්නේ? අපි යම් පල්ලෙහායි තියෙන අපේ ඇස් මට්ටමට පල්ලෙහායි තියෙන වස්තුවක් දිහා බලනකොට අපේ ඇස් මට්ටම තියෙන තිරස් රේඛාවයි අර වස්තුව දෙස බලන දෘෂ්ටි රේඛාවයි අතර හැදෙන කෝණය. ඒක පල්ලෙහාට තමයි යොමු වෙන්නේ. ආරෝහණ කෝණය කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඇස් මට්ටමට වඩා ඉහළින් තියෙන වස්තුවක් දෙස බලද්දී හැදෙන කෝණය. එතකොට මෙතන මම රූප සටහන ඇඳලා ඉන්නම්. මේ විදිහට තියෙන්නේ මේක අංශක 90යි. මෙතන තමයි සචින් ඉන්නේ. මෙතන කාර්යය තියෙනවා. ඒකට සචින්ගේ ඇස් මට්ටම වෙන්නේ මේක. මෙතනින් පල්ලෙහාට නේ යොමු වෙන්නේ. ඒකට අංශක 35ක් එනවා මෙතන කෝණ. මේ විදිහට ගන්න පුළුවන්. ඊළඟට 21 වෙනි එක පහත දැක්වෙන දත්ත ඇසුරින් සන්තතික දත්තයක් නොවන්නේ කුමක්දයි තෝරා යටින් ඉරක් අඳින්න. මොනවාද සන්තතික දත්ත කියලා කියන්නේ? යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගන්න පුළුවන් දත්ත තමයි සන්තතික දත්ත. ඒකේ අනිත් පැත්ත විවික්ත දත්ත. යම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණක් ගන්නා දත්ත. උදාහරණ ළමයි ගණන, පොත් ගණන, ඒ වගේ ඒවා. ඒ වාහන ගන්න ඒ වගේම සන්තතික විවික්ත දත්ත වෙනවා. සන්තතික දත්ත වලට ඕනෑම අගයක් ගන්න පුළුවන්. ඒතකොට මෙතන ගන්න පුළුවන් අපිට මොකද? පරිසර උෂ්ණත්වය සන්තතිකයි. නිවසේ සිට පාසලට යෑමට ගත වන කාලය සන්තතිකයි. පාසලක සිටින ගුරුවරු විවික්ත දත්තයක්. ඒක සන්තතික නොවන එක. තිලිනගේ ස්කන්ධය ගත්තත් ඒක සන්තතික දත්තයක්. ඒතකොට 21 වෙනි එකට 3 තමයි උත්තරේ වෙන්නේ. 22 වෙනි ප්‍රශ්නේ O केंद्र වූ වෘත්තයේ AB ජායකි. AB 6 cm, OX 4 cm ද නම් වෘත්තයේ ආරය සොයන්න. මෙහෙම දීලා තියෙනවා. මෙතන O තියෙනවා. OX තමයි 4 cm වෙන්නේ. ඊළඟට AB කියන ජාය 6 AB 6 cm නේ. දැන් අපි දන්නවා ප්‍රමේයක් තියෙනවා මෙතන කේන්ද්‍රේ ඉඳන් ජායකට අඳින්න ලබන ලම්බය. මෙතන ලම්බයක් කියලා දීලා තියෙනවා. ලම්බයේ මේ ජාය සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ AX දුර XB දුරට සමානයි. මේක 3 cm වෙනවා. අපේ අහන්නේ අරේනේ. OA කියන්නේ මේකේ අරයක්. එහෙනම් මේ ත්‍රිකෝණයට හැදිලා තියෙන ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණය මේකට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. OA වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. මෙතන 25ක් කියලා එනවා. OA කියන්නේ මේකේ වර්ග මූලය. 25 වර්ග මූලය. සෙන්ටිමීටර් 5ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 23 වෙනි එක රූපයේ A හා B ගොඩනැගිලි දෙකට සම දුරින්ද මම රූප සටහන එකෙත් ඇඳලා ඉන්නම්. එහෙම තියෙන්නේ. මෙතන AB තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ ලම්බ සමච්ඡේදක ඇදලා දීලා තියෙනවා. මේ AB ආකාරන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ තමයි මේ තියෙන්නේ. දෙපැත්ත සමානයි. මේක අංශක 90ක්. A හා B ගොඩනැගිලි දෙකට සමදුලින්ද. එතකොට මේ රේඛාව මත තියෙන ඕනෑම තැනක නම් මේ ස්ථාන දෙකට තියෙන දුරවල් සමානයිනේ. ලම්බ සමච්ඡේදකයේ හන්ද. ඊළඟට කියනවා AB මායි මේ සිට. AB මායි කියන්නේ මේක. මේකේ ඉඳන් 5 මීටර දුරින්ද විදුලි පහන් කණුවක් සිටුවීමට අදහස් කරයි. එම ස්ථානයේ T රූපයේ ලක්ෂණ කර දක්වන්න. එතකොට යම් සරල රේඛාවකට නිශ්චිත දුරකින් පිහිටි ලක්ෂවල පතේ කොහොමද අපි ගන්න? ඒ සරල රේඛාවෙන් දෙපැත්තේ තියෙන සමාන්තර සරල රේඛාව තමයි එන්නේ. මේක දෙපැත්තෙම ගන්න පුළුවන්. මේ පැත්තෙන් ගන්නත් පුළුවන්, මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. මම එක පැත්තකින් අඳින්නම්. ඒකට මේ රේඛාව දෙක සමාන්තරයි. මෙතනින් T ලක්ෂය ලකුණු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලකුණු කරලා කෙටලුවක් නැහැ. මේ දුර 5 cm කියලා 5 මීටර කියලා ලකුණු වෙන්න ඕන. 5 මීටර දුර.
24 වෙනි එක. දී ඇති සිද්ධිය තුලින් සරල සිද්ධියක් නම් සද සංයුක්ත සිද්ධියක් නම් සම්ද ඉදිරියෙන් දී ඇති කොටුව තුල ලියන්න. මොනවාද සරල සිද්ධි කියලා කියන්නේ? එක් ප්‍රතිඵලයක් පමණක් අන්තර්ගත වෙන සිද්ධි තමයි සරල සිද්ධි. සංයුක්ත සිද්ධි කියන්නේ ඒ කියන්නේ පැත්ත සරල නොවන සිද්ධි. ඒ කියන්නේ ප්‍රතිඵල දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙන ඒවා තමයි සංයුක්ත සිද්ධි. 24 වෙනි එක. එතකොට මේකේ පළවෙනි එක 2 3 කොටස් තුනක් දීලා තියෙන්නේ. පළවෙනි එක ධාතු කැටයක් උඩ දැමූ විට පහ ලැබීම කියන එක සරල සිද්ධියක් කියලා තමයි අපිට ගන්න වෙන්නේ මේකේ. මේ සිද්ධියට දාලා පහ ලැබෙනවා කියන එක තියෙන පහ ලැබීම කියන එක සරල සිද්ධියක්. සර් 2 ධාතු කැටයක් උඩ දැමූ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඔත්තේ සංඛ්‍යා කීපයක් තියෙනවනේ 1 3 5. මේ තුනමයි. ඒතකොට මේක ප්‍රතිඵල කීපයක් තියෙනවා. එහෙනම් මේක සංයුක්ත සිද්ධියක්. රතු පබළුවක්ද නිල් පබළු දෙකක්ද ඇති මල්ලකින් රතු පබළුවක් ලැබීම. ඒකත් සරල සිද්ධියක්. රතු පබළුවක් ලැබීම කියන එක විතරයි අරන් තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ 25. කේන්ද්‍රය O වන වෘත්තයක A B B හා C ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටා ඇත. A B B අංශක 30ක් නම් මම ඒක රූප සටහන ඇඳලා ඉන්නම්. මෙන්න තියෙනවා මෙතන කේන්ද්‍රය. මෙතන අංශක 30ක්. අපෙන් අහන්නේ AOB යගේ ඊළඟට ACB. ACB කෝණය යගේ. ACB කෝණය සහ APB කෝණය කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් ACB කෝණයත් අංශක 30ක් වෙනවා. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. AOB කියන්නේ මේ ඛණ්ඩය වගේ කේන්ද්‍රය මත ආපර්තනය වෙලා තියෙන කෝණ. එතකොට ඒක පරිධිය මත ආපර්තනය වෙලා තියෙන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් AOB කියන්නේ 30 වගේ දෙගුණයක් අංශක 60ක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ පේපර් එක මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ අපි අලුත් පේපර් එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.